යම් යම් පොත්පත්වල හෝ කවුරු හරි කියවපු එකක් මේ නැවත කියන එක නෙමෙයි අනාගත වාක්‍යයක් කියලා කියන්නේ. අප පෙන්වන දේ ඕනම කෙනෙක්ට පරීක්ෂණ කරන්න පුළුවන්, පරිශන කරන්න පුළුවන්. මේ උගතුන්ට පුළුවන් මේවා හොයලා බලන්න. ඕන කෙනෙකුට මේ කියන කාරණා ටික පරිශනට ලක් කරන්න පුළුවන්. මේව ඇත්තද නැත්තද කියලා හොයලා බලන්න පුළුවන්. මම හැකි සරලව මේක ඉදිරිපත් කරන්නම්. ඒ නිසායි බොහෝ දේවල් අපි මේ ලෝකියම ප්‍රවේශමෙන් කතා කරන්නේ. අපි අපගේම ලේ ඥාතීන් තමයි මේ යුදෙව්වෝ කියන්නේ. මහා රාවණයන්ගේ ආගමනයක් තියෙනවා මේ කාලේදී. ඒ කොහොමද කියන දේවල් අපේ ජනප්‍රවාදවලත් තියෙනවා. හැමදේම බොහොම අපට සම්බන්ධයි. ඒ උප්පත්ති පොතේ තියෙන විදිහට ලෝකයේ මිනිස්සු බිහි වුණ හැටි, මිනිස්සයා බිහි වුණ හැටි, ඒ බිහි වුණු ස්ථානය, ඒ සියල්ල ගැන කතා කරන්නේ මේ අපේ භූමිය ගැන. එතකොට අපේ මහා රාවණයන්ගේ මව් පාර්ශවයේ තමයි චන්ද්‍ර මේ ඇදහිම් කරේ. දැන් ඔයගොල්ලන් මතකද ඔය තමයි මොන නසනාරාණියද දන්නේ නැහැ කියලා කියනෝ නේද? නසරාණිය වැඩ කරන්න එපා. පැහැදිලිවම. මොන නසරාණියද? ඒගොල්ලෝ නසරෙත් කියන හරියට. ඒගොල්ලෝ රැවුල කොණ්ඩ කපන්නේ නැහැ. ඒ සිරිත තිබ්බේ අපේ හෙළයන්. අවවාද දෙනවා දෙයයන් වහන්සේයාගේ මව්ට මේ උපතේ ඉඳලාම දැලිපිහියක් තියන්න එපා හිසට. රැවුල තියන්න එපා කියලා. මොකද ඒක තමයි ශක්තිය තියෙන්නේ. ඒක අඳුරගෙන හිටිය අපේ හෙළයෝ. ඔය දැන් ඔය සිරිපාද අඩවියත් එක්ක ලොකු සම්බන්ධකම් තියෙනවා. අපි කියවනේ මුල්ම ජීවියගේ බිහිවීම සමනලගිර ඇසුරු කොටගෙන කියලා. උපත් පොතේ තියෙනවා මේම ගංගවල් 4ක් තියෙනවා. ඉතින් වෙන වෙන නම් දාන්න. මොකද අර අච්චර ඉතිහාසයක් තිබුණ එක අපේ සුදු මහත්තුරුන්ට අවුරුදු 4-5000කට කෙටි කරන්න ඕන වුණානේ. ඒකයි ලිඛිත දේවල් වලින් අපිට සත්‍ය මතු කරගන්න බෑ කියලා කියන්නේ. සාමි ඔබතුමා මේ කරන එක ඇතුලේ මේ ප්‍රබල හෙළිදරව්වක් මේ තියෙන. එතකොට මේ ගංගා 4ක් ගැන කතා වෙනවා. එතකොට මේ අපේ ගංගා 4ම තමයි මේ කතා කරන්නේ. එතකොට ඒ සිදුවීමම තමයි පුරාවිද්‍යාවට බලන්න පුළුවන්. ඒ වගේම තමයි බයිබලයේ තුල අපේ ලංකාව ගැන සඳහන් වෙන්නේ ඔපීර් කියන නමෙන්. මේක මේ අති විශාල හෙළිදරව්වක්. මේක ඉතින් මම සරලව හැකි මේ වෙලාවත් එක්ක ඉතින් සරලව කියන්නේ. සරලව. මේක ඉතින් අර කිව්වා කියලා මේක වැරදි අර සර්පයාගේ නැට්ටෙන් එහෙම අල්ලගන්න යන්න එපා. මොකද මේ බොහෝ දෙනෙක් එහෙම වෙන්නේ. ඉතින් ඒක මේක හරි ලෝයසෙමින් කල්පනා මේ වෙන්නේ මිනිස්යන් අතර විතරක් නෙමෙයි මේ යුද්ධය. මේ යුද්ධයට නොපෙනෙන ශක්තියින් වගේම පිටසක්වල ජීවි සම්බන්ධතාවයකුත් තියෙනවා. අද මේ ප්‍රකාශයෙන් තව ඉදිරියට අපිට බලා ගන්න පුළුවන් වෙයි. අපේ මේ පියවි ඇස් දෙකෙන්ම පිටසක්වල ජීවීන් සමග අපේ මේට යුද්ධ කරන්න වෙනවා. ඔබතුමාට ඒක නිශ්චිතවම කියන්න පුළුවන්. ඒක පැහැදිලිවම ඒක වෙනවාම තමයි කියනවා. ඒක වෙනවා. දැන් මේ මුළු ලෝකෙම වසංගත තත්ත්වයේ තියෙද්දි මිනිස්සු යුද්ධ කරනවා. තමන්ගේ යුද ශක්තිය වැඩි කරගන්නවා. මේ ග්‍රහලෝකවලට යානා යවනවා. ඇයි? භූමිකම්පා. ඒ වගේම විවිධ හිතා ගන්න බැරි වසංගත රෝග. දැන් අපි හිතන් හිටියට අපිට සාමාන්‍ය ජීවිතේ මාසකින් දෙකකින් ගත කරන්න පුළුවන් කියලා ඒක මේ ඇත්තටම හිතලුවක් විතරයි. ඇත්ත තත්ත්වය තමයි අපිට තව අවුරුදු 2-3ක් යනකම් සාමාන්‍ය තත්වයකට එන්න බෑ. ලෝකේ තත්වයක් එක ගත්තත් ජීවිතේ හරියට අවබෝධ කරගත්ත නැති මිනිස්සු මේකට බිලි වෙනවා. දැන් අපි මේක කල් ඇතුව කිව්වා. හැම රටකම ඉන්න බලවතුන් ඒ සංවිධානය හැන්ඩල් කරනවා. තව ඉදිරියේදී විශාල දේවල් සිද්ධ වෙනවා. ඉතින් අපි පෙර ආතුව අපි බොහෝ දෙනෙක්ට මේ ව්‍යසන වලින් බේරෙන විදිහ සහ මේ දේවල් අපි කියලා තියෙනවා. නමුත් ධානය තුලින් ඒ බවුන් අඩලා ධානය තුලින් එන ඒ ධහමේ ප්‍රඥාව තුලින් එන දේ තමයි නිවැරදි. අද පවා මේ ලෝකයේ මේ හරි තරමකට තියෙන මේ යහපත් මිනිසුන්ගේ ක්‍රියාකාරකම් මේ සිතුවිලි ඒ චිත්ත තරංග නිසා. එහෙම නැත්තම් මේක මේ වෙනකොටත් විනාශ වෙලා. ඔබට යහපත් වූ හෙට දවසක්ම උදා වේවා. ඒක තමයි අපේ හැමදාමත්ම ප්‍රාර්ථනය. හැබැයි නැවත නැවතත් අපිට කියන්න වෙන්නේ බොහොම ප්‍රවේශමෙන් ඉන්න කියලා. මේ ලෝකයේ මොනතරම්නම් බිහිසුණුද බියකරුද මේ සිදුවීමින් යන දේවල් දිහා බැලුවට පස්සේ යම්කිසි විදියකට මොකක්ද මේ නිර්මාණය වෙමින් පවතින්නේ? කවුරුන් හෝ මෙතන යම්කිසි විදියකට මේ අපිව සියල්ල හසුරවන්නට උත්සාහ කරනවද? මේ සියලු කාරණා ගැන අපි නිරන්තරයෙන් කතා කරමින් යනවා. ඔබට පුළුවන් නම් අපි මීට පෙර විවිධාකාර විදිහින් ඉදිරිපත් කර වැඩසටහන් බලමින් යම්කිසි විදියකට මේ අපි කොහෙටද මේ යන්නේ, අපි මොනවද මේ කියන්නේ කියන කාරණය ලියා ගන්නට ඔබට බොහෝ වටිනා දේවල් මුණ ගැහිවි. එවැනි තවත් වටිනා වූ කාරණා බොහොමයක් ගැන සාකච්ඡා කරන්නට අපි අදත් ආවා. ප්‍රවීණ හංගම්පුර ගුරු උපදේශක යෝගාවචර අසේල ගුණරත්නයන් මුණ ගැසෙන්නට. ගුරුතුමනි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. ආයුබෝවන්.
අපි මම පෙර කළ යෝජනාවත් යම්කිසි විදිහකට අපි මේ වසර කීපයක් මුළුල්ලේ කතා කරගෙන එන සාකච්ඡාව දිහා කවුරු හරි කෙනෙක් බලනවා නම් යම්කිසි විදිහකට ඒ ගැන අවධානයෙන් හිටියා නම් මේ වෙන දේවල් ටික ගැන අපි කතා කරගෙන යනවා කාලයක් තිස්සේ ඉඳගෙන. මම හිතන්නේ එහෙම තැනකට ආවනම් මේ වෙන්නේ මොකක්ද කියන එක අපි නැවත නැවත ඔප්පු කරලා තියෙනවා ගුරුතුමනි. මේ වෙනකොට අපි මේ කතා කරපු සිව්හෙලේ සරණමේ යුගය කියන කාරණය මේ භූමිය තුල විතරක් නෙවෙයි මේ මුළු මහා පොළොව තලයටම බලපාපු කාරණයක් කියන එක දැනෙන්න පටන් අරන් තියෙනවා. යම්කිසි විදියකට අපි අර කිව්ව කාරණා මතුවෙමින් තියෙනව නේද? යුද ගිනි ඇවිල්ලා තියෙනවා ඊශ්‍රායෙල් පලස්තීනයේ පැත්තේ. මේකත් මේ කිව්ව කාරණාවල කොටසක්ද කියන තැනින්ම අපි සාකච්ඡාව පටන් අරගමු. ඔව් ඉතාත්ම වැදගත් ඒ වගේම කාලෝචිත ප්‍රශ්නයක්. මේකේ මම කියන්න මුලින්ම දැන් මේක අපි බොහොම කාලෙකින් නම් කතා කළත් මේ සම්බන්ධයෙන් ලෝකේ ඍෂිවරු ආධ්‍යාත්මික වේදීන් යෝගාවචර මහන්සලා විසින් මේ ගැන මීට අවුරුදු අපි කියමු අපි මෑත 10-15000කට එහා ගිය කාලෙක ඉඳන් මේවා කතා කරලා තියෙනවා. මේ ගැන විවිධ ආගම් දර්ශන විවිධ ආධ්‍යාත්මික පසුබිම් වලින් මේ ගැන යම් සඳහන් තිබෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේවා බොහෝ විට තිබුණේ විවිධ වූ සංකේත සහ විවිධ වූ භාෂාවන්. ඒ කියන්නේ මේක ආධ්‍යාත්මික භාෂාවන්. එතකොට සමහර දේවල් තේරුම් ගන්න හැමෝටම බෑ. මොකද මේ ඉතින් ඔය අප දන්න ප්‍රධාන අනාවැකී කියන අර ඒ වෙස්ටරාමොස් ඒ වගේම බාවංගි කියන ඒ වගේ ඔය පිටරට ඉන්න ගොඩාක් අයට ඒගොල්ලොත් මේ අවුරුදු දසදහස් ගානකට ඉහත මේ කියපු ඒවා ඒගොල්ලොන් දකින විදියට ඒගොල්ලෝ තව ටිකක් මේක සමහර විට අපට තේරුම් ගන්න පුළුවන් සරල ආකාරයට වගේ ඒගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම තමයි අද ධානා තලවල ඉන්න යෝගිවරු. විශේෂයෙන් අපිට මේක අද කාලේට අද උපකරණ සහ අද සිදුවෙන විදිහට මේක කොහොමද මේ ඉදිරි අනාගතයේ සිදුවෙන මේ තත්ත්වයන් මොන ආකාරයටද වෙන්නේ කියන එක අද සන්දර්භයට ගැලපෙන විදිහට අද ඒ අනාගත වාක්‍ය කියන අය අද ප්‍රකාශ කරනවා. ඉතින් මෙතෙන්දී මේ අර යම් පොත්පත්වල හෝ කවුරු හරි කියවපු එකක් මේ නැවත කියන එක නෙමෙයි අනාගත වාක්‍යයක් කියලා කියන්නේ. මේක ඇත්තටම ධානලාභී යෝගිවරයෙක් හැර ඒ කියන්නේ යම් භාවනාවක නියැලෙලා ඒ ආධ්‍යාත්මික වශයෙන් ධාන තලවලට ගිහින් මේක අවබෝධ කරගන්න කියනවා මිසක් අපට කවුරුත් කියවපු දත්ත පොත්පත් වලින් මේව ගැන කියන්න බෑ. ඒවා බොහෝ වෙලාවට මේ සත්‍යතාවෙන් තොරපුවත්. ඒක නිසා මෙතන ආධ්‍යාත්මිකව අප පෙන්වන දේ ඕනම කෙනෙක්ට පරීක්ෂණ කරන්න පුළුවන්, පරිශන කරන්න පුළුවන්. දැන් අපි කියන දේවල් ඓතිහාසික දේවල් සත්‍යද නැද්ද කියලා බලන්න ඕනම් පුරාවිද්‍යාව එතකොට ඔය දේශපාලන සමාජ අධ්‍යයනය කරන ඒ උගතුන්ට පුළුවන් මේවා හොයලා බලන්න. අන්න එතකොට සත්‍යතාවයන් ඒගොල්ලන්ට මේ හැම දෙයකම පදනමක් තියෙනවා කියන ගුරුතුමනි මතක් කරන්නේ. මේ යම්කිසි විදිහකට අනාවැකි මේ කාරණා ටික කතා කරනකොට අර ධානලාභීන් නෙමෙයි නැත්නම් මේ අධ්‍යාත්මික වේදීන්ගේ පණිවිඩ ටික අල්ලගෙන තව තැන්වල කතා කරන අපි ඕනෑ තරම් දකින්න මේ කාටවත් පහර දෙන්න දරන උත්සාහයක් නෙමෙයි. අනාවැකි කියන පිරිසක් විසින් යම්කිසි විදිහකට මේ බියවද්දන ස්වරූපයක් සමාජයේ කඩාවට්ටන ස්වරූපයක් එවැනි කාරණාත් අපි දැකලා තියෙනවා. හැබැයි ගුරුතුමන් කියන්නේ ඕන කෙනෙකුට මේ කියන කාරණා ටික පරිශීලනයට ලක් කරන්න පුළුවන්. මේව ඇත්තද නැත්තද කියලා හොයලා බලන්න පුළුවන්. ඒ නිසා මේ අර අනාවැකි කියන්නන්ගේ කතා ටික සහ මේවා වෙන් කරගන්න ඔබ සබුද්ධික වෙන්නට ඕනේ. ගුරුතුමනි මේ අපි මේ ප්‍රවේශයක් විදිහට ගත්ත මේ ඊශ්‍රායෙල් පලස්තීන කාරණාව ගත්තට පස්සේ යම්කිසි විදිහකට මේ පෘථිවියට එන්නා වූ විවිධ බලපෑමක්. එතකොට අපි මේ කතා කරමින් ඉන්න කාරණාවට අදාළව නේද ඒ සිදුවීම් ටික වෙන්නේ. එතකොට අපිට තියෙන නෑකම මොකක්ද? අපේ තියෙන සම්බන්ධය මොකක්ද මේ කාරණාවත් එක්ක? ඔව් ඇත්තටම ඔබ කියන කාරණා ඊටාම ගැඹුරු වැදගත් අධ්‍යයනයක ධානයක ඒ කියන්නේ අතුල් කාරණා මතු කර දෙනකොට ඒක අවබෝධ කරගත යුතුයි. මොකද මම හැකි සරලව මේක ඉදිරිපත් කරන්නම්.
මේක ඇත්තටම මෙහෙම සරලව ඉදිරිපත් කරා කියලා බොහෝ වෙලාවට වැරදි කෝණයෙන් මේව දකින්නත් පුළුවන්. ඒ නිසායි බොහෝ දේවල් අපි මේ නොකියම ප්‍රවේශමෙන් කතා කරන්නේ. අපි හරි ගත්තොත් මේ හෙලේ සිව්හෙලයට අයත් අපගේම ලේ ඥාතීන් තමයි මේ යුදෙව්වෝ කියන්නේ. ඒතර ලෝකයේ මුල්ම මිනිසාගේ බිහිවීම ඒ කියන්නේ මේ භූමිය කරන කොටගෙන. එතකොට මේ ඔය අපි ගත්තොත් යුදෙව් ඒ ටෝරා ඒ පොත්පත් ආගමික පොත්පත් වල ටෝරා පොත් පහ ඒගොල්ලන්ගේ තියෙනවා. ඒක එකතු කරලා තමයි බයිබලය කියලා රෝමානු කතෝලික සහ ක්‍රිස්තියානි අය මේක කරලා තියෙන්නේ. එතකොට මේ ඒවා තුලත් මේ ලෝකයේ සිදුවෙන සිදුවීම් මේ අනාගත සිදුවීම් දේවල් එහෙම වෙනම වෙන් කරලා තියෙනවා. ඉතින් අර මම මුලින්ම කිව්වේ එකයි සමහර විට එක්තරා ආගමික කණ්ඩායමක් පිරිසක් පමණක් අපේ මුළු ලෝකෙටම අයිති මුළු ලෝකෙටම අපට මේ අවශ්‍ය පණිවිඩ ගන්න පුළුවන් එක තමන්ගේ පමණක් දෙයක් විදියට සීමා කරගෙන තමන්ගේට පමණක් අයිති දෙයක් විදියට මේවා හිර කරගෙන සීමා දාලා තිබුණ නිසා අද මේ දැනුම බොහෝ දෙනෙක්ගෙන් දුරස් වෙලා තියෙනවා. ඒක නිසා ඉතින් අර මේවා අර සීමාවක් ඒ කියන්නේ රාම වලින් තොරව විවෘතව මේවා අධ්‍යයනය කරපුවාම මේ ඕනම කෙනෙක්ට වටහා ගන්න පුළුවන් මේ ඍෂිවරු යෝගිවරු කොපමණ මේ ලෝකය මේ මිනිස්සයා ඒ වගේම මේ කොයිතරම් දුරකට මේ දේවල් මේ අපට වේලාසන කලින් කියලා තියෙනවද කියලා. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕන දැන් අප දන්නවා මේ අපේ මේ ගෝත්‍ර ඒ කියන්නේ යක්රක් දෙවුනා කියලා ගෝත්‍ර හතරෙන් එක ගෝත්‍රයක් යක්නා කියන යුදනා කියන ගෝත්‍රය තමයි මේ පලස්තීනයට ඔය පලසල තැනක ඒ ප්‍රදේශයට මේ අහසෙන් ගොස් වෙන අහසෙන් ඒ කියන්නේ මේකේ තියෙනවා වෙනම අධ්‍යයනය කරන්න. එතකොට එදා අපි දන්නවා අපි විශේෂයෙන් මතක් කරන හැම මොහොතකම අපි මහා රාවණයන් කියන ඇයි ලෝකෙට වමනා වුනේ පුලස්ත්‍ය ඉසිවරයාණන් ඇයි මහා රාවණ කියන මේ දිව්‍ය මිනිස් ඒකාබද්ධ මේ මහා ඍෂිවරේ බිහි කරේ කියලා. එතකොට මේ කතා පුවතම තමයි අපි දන්නව නැවත වරක් මහා රාවණයන්ගේ ආගමනයක් තියෙන මේ කාලෙදී. ඕකම තමයි යුදෙව්වෝ මේ පොත් පහේ ඔය පොත් පහ ලියන්නේ මෝසස් කියන. එතකොට මෝසස්ගේ කාලේ ඇවිල්ලා මහා රාවණයන්ගේ අවුරුදු 4000 ඒ කාල සීමාවෙම තමයි. එතකොට ඔය මුහුද දෙබෑ කෙරුවා කියන කතාවට ඒ කොහොමද කියන දේවල් අපේ ජනප්‍රවාදවලත් තියෙනවා. එතකොට මේ කතා පුවත් හැමදේම බොහොම අපට සම්බන්ධයි. එතකොට ඔය කියන ඒ උප්පත්ති කියන පොත ඒ උප්පත්ති පොතේ තියෙන විදිහට ලෝකයේ මිනිස්සු බිහි වුණ හැටි, මිනිස්සයා බිහි වුණ හැටි, ඒ බිහි වුණු ස්ථානය, ඒ සියල්ල ගැන කතා කරන්නේ මේ අපේ භූමිය ගැන. ගුරුතුමා මේ කියන විදිහට මට දැනෙන දේ තමයි ඒ කියන්නේ මේ පෘථිවි තලයේ ඇත්ත උරුමකාරයෝ අපි කියන එක. සහ මේ යුදෙව්වෝ දැන් කොටස් දෙකක් වුණාට ඇත්තටම කියනකොට අපෙන්ම ගියපු කොටසක් තමයි කියන එක නේද මේ ගුරුතුමා මෙම ඔව් දැන් මෙහෙමයි දැන් ওই වචනේ අපි හරි ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න ඕන මේ භූමිය අපේ උරුමයි කියනකොට මේකේ ප්‍රධාන දේ තමයි අපි අර මේ හෙළ අපි ධානා තරවලදී අපි මේ කියන මේ හෙළ જાතින් මුල්ම පැමිණීම. කියන්නේ මේ පොළවේ මේ ගුරුත්වාකර්ෂණය මේ ඔක්කොම මේ වුණාම මේ භූමිය අපේ භූමියේ ප්‍රථම ස්පර්ශය ලබන්න මේක මේ විද්‍යා නිසා සියල්ල අවබෝධ කරගත්ත දෙයක් ප්‍රධානම. දැන් අපේ තමයි මේ මානව ශිෂ්ටාචාරය පරණම දැන් හොයාගෙන යනවා. එතකොට ඒවයි ගත්තම මේ අපි තමයි මුලින්ම මේ ගමනේ මේ විශ්වයේ මේ අපි යන ගමනේ වෙනස් වෙවි මේ යන ගමනේ එක්තරා සම්දිස්ථානයේ ඉතින් මෙතෙන්ට මුලින්ම මේ කියන මේ හෙළ කියන මේ જાතිය. ඉන් පස්සේ විවිධ අය විවිධ රාම් යටතේ තල යටතේ
මේකට සංක්‍රමණය වුණා. ඉතින් එදා ඉඳලා ඒ ඇතිවෙච්ච ගැටුම්කාරී පරිසරයන් තමයි මේ අද වෙනකම්ම මේ සිදු වෙන්නේ. ඉතින් ඒකෙදි දන්නවා අපි මහරාවණයන්ව ඇයි මෙහෙම මරෝනේ. එතකොට ඒ කතා පුවත ඒ වගේම මේ ඒ යුගයෙන් යුගය මේ ලෝකයේ ආධ්‍යාත්මික වශයෙන් පණිවිඩය ගෙන එන්න මේ බිහි වෙනවා ආගමික ශාස්ත්‍රවරුන්. ඔවුන්ගේ පණිවිඩය එකයි. නමුත් කනගාටුවට කරුණ අපි මේවා සාමාන්‍ය ජනතාව අතරට ආපුවම මේක දේශපාලනික ආගමික කෝණයෙන් හැඩගැන්විලා ආර්ථික කෝණයකින් හැඩගැන්විලා මේවා සම්මත සංස්ථා හෝ වෙනත් වත්පිළිවෙත් විතරක් තියෙන ස්ථාන බවට පත් වෙනවා ආධ්‍යාත්මික තැන්. අන්න එතකොට අපිට මේ ඒ ආධ්‍යාත්මික දේ මුල් හරය අපට අහෝසි වෙනවා. ඒ ගැඹුරු දහම. ඉතින් ඒකම අපේ ගැඹුරු අතීතය. අපේ තිබුණු සබඳතා. අපේ දැන් බස්වහර. අපි දන්නවා ඊශ්‍රායල් කියන ඒ නම හැදුනේ ආබ්‍රහම් කියන ඒ ආදි පියා වුන් ඔහුගේ නම ආබ්‍රහම්. ඔහු ඌර් දේශයේ වැසියෙක් පලස්තීනෙ. එතකොට ඌර් දේශයේ වැසියෙක් ඔහුගේ වන්දනා ක්‍රමය තිබුණේ චන්ද්‍ර. ඒ කියන්නේ සඳ තමයි දේවතාවේ තමයි ඔහු ඇදහැව්වේ. එතකොට අපේ මහරාවණයන්ගේ මව් පාර්ශවයේ තමයි චන්ද්‍ර මේ ඇදහිම් කළේ. ඉරහඳ ඇදහැව්වේ අපේ මේ සිව්වලේ මිනිසයන් තමයි ඉරහඳ වන්දනාමානය කළේ. අපේ මුතු මිත්ත වන්දනා කරපු ඒ ක්‍රමවේද තිබුණා. ඉතින් ඒකම තමයි මේ යන්නේ. ඒ කියන්නේ ඒ නෑකම් අපිට පැහැදිලිද? පැහැදිලි. ඒ වගේම තමයි ඊශ්‍රායලේ අවුරුදු ඔය කියන දැන් අපේ ඒගොල්ලන්ගේ තියෙන ප්‍රථම ඵල මංගල්‍ය කියලා. එතකොට අපේ අස්වැනු නෙලන කාලේට ඒ අපි අස්වැන්න වප් මඟුල ඔක්කොම සිරිත් විරිත්. සියලු සල් මංගල්‍ය ආවාහ විවාහ මේ ගොඩාක් අපට මේ එකම ළඟින් එකම විදියට යන සිරිත් විරිත් ගුණා. ඉතින් මේවා ගොඩාක් වෙලාවට මම දන්න කීප දෙනෙක් ඉන්න මහාචාර්යවරු මේ පරිශන කරන අය. ඒ වගේම දැන් ඒ ආබ්‍රහම් තමයි මේ ඉන්පස්සේ ඒ උර්දේශයෙන් මේ ජෝර්දාන් කියන ඒ පැත්තට එනකොට මේ ඒ අධිහිම් ක්‍රමය වෙනස් කරන ඔහු. මේක ඉතින් ලොකු කතාවක් මම මේ සරලව ගන්න. එතකොට ඒ අධිහිම් ක්‍රම පවා මේ අපේ අතීතයේ තිබුණ දේවල් අපේ ඒ ගෝත්‍ර තුල තිබුණ දේවල්. එතකොට ඒ තුලින් ඔහු ගෝත්‍ර 12ක් නම් කරනවා. යුදා, නප්තලි, දාන් ඔය වගේ 12ක්. එතකොට ඒකක් තමයි මේ ඔය යෝෂුවා කියන අපි මේ කතා කරන දැන් ගොඩක් කිතු දහමේ මූල කතුරන් මේ ක්‍රිස්තුස් වහන්සේ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ ජේසු හෝ යේසු නෙමෙයි යෝෂුවා තමයි හේබ්‍රු අරමයික්. නිවැරදි නම තමයි යෝෂුවා කියන්නේ නාසරෙන්. නසරෙන් කියලා කියන්නේ. එතකොට නසරෙන් කියලා කියන්නේ අපේ මේ වංශයේ හිටපු ඒ කියන්නේ අපි දැන් ඔයගලන් මතකද ඔය තමයි මොන නසනාරාණියද දන්නේ නැහැ කියලා කියනෝ නේද? සාමාන්‍ය ජනවහරේ ඕන තරම් තියෙන නසරාණිය කියලා ටිකක්. නසරාණිය වැඩ කරන්න එපා. පැහැදිලිවම. මොන නසරාණියද? ඒගොල්ලෝ නසරෙත් කියන හරියට. ඒගොල්ලෝ රැවුල කොණ්ඩ කපන්නේ නැහැ. ඒ සිරිත තිබ්බේ අපේ හෙළයන්. අපේ ඉතිහාසයේ තුල තියෙන ඒ පොත්වල ක්‍රිස්තුස් වහන්සේට ඉස්සෙල්ලත් ඒගොල්ලන්ගේ ඒ වීරයෝ ගැන කතා කරන තැන්වල තියෙන සම්සොන්. එයාත් නසරේ. එයාටත් ඒ අවවාද දෙනවා දෙයයන් වහන්සේගේ මවුට මේ උපතේ ඉඳලාම දැලිපිහියක් තියන්න එපා හිසට. රැවුල තියන්න එපා කියලා. මොකද ඒක තමයි ශක්තිය තියෙන්නේ. ඒක අඳුරගෙන හිටිය අපේ හෙළයෝ. අපේ දේවල්. හරි. එතකොට මේ රැවුල කොණ්ඩ ඒ සිරිත් විරිත් පවා ඒ හැමදේම. එතකොට මේ ඒ කතා පුවත් ඒ සියලු ඒ භූමි භාගය ගත්තොත් ඒ ගංගවල් හතර. දැන් ඔය කියන අපි දැන් ඔය සිරිපාද අඩවියත් එක්ක ලොකු සම්බන්ධකම් තියෙනවා. අපි කියවනේ මුල්ම ජීවියගේ බිහිවීම සමනලගිර ඇසුරු කොටගෙන කියලා. එතකොට උප්පත්ති පොතේ ටෝරායක උප්පත්ති පොතේ තියෙනවා මේම ගංගවල් හතරක් තියෙනවා. ඉතින් වෙන වෙන නම් දාන්න. මොකද අර අච්චර ඉතිහාසයක් තිබුණ එක අපේ සුදු මහත්තුරුන්ට අවුරුදු 4-5000කට කෙටි කරන්න ඕන වුණානේ. ඒ කියන්නේ මේ සියලු දේ එතකොට යම් කිසි දිකට යටපත් කරලා තියෙන. ඉතින් මේ ඒකයි ලිඛිත දේවල් වලින් අපිට සත්‍ය මතු කරගන්න බෑ කියලා කියන්නේ.
සාමි ඔබතුමා මේ කරන එක ඇතුලේ මේ ප්‍රබල හෙළිදරව්වක් මේ තියෙන. එතකොට මේ ගංගා 4ක් ගැන කතා වෙනවා. එතකොට මේ අපේ ගංගා 4ම තමයි මේ කතා කරන්නේ. එතකොට ඒ සිදුවීමම තමයි. ඉතින් ඒ සිදුවීම මොකද අර මම කිව්වා අර මොසෙස් කෙනෙක් කෙනා මැද පෙරදිග තමයි අධ්‍යාපනය ලැබුවේ. ඔහු යුද්ධයක වුණාට ඔහු මිසර මේ ජාතික රජෙක් පාරාවෝ යටතේ මේ ඔහු හැඩි වැඩුණා රජකුමාරයෙක් විදිහට. හැබැයි යුදෙව් ජාතිකයෙක්. එතකොට ඔහු මේ මැද පෙරදිග දර්ශනය සියලු දේවල් ඉගෙන ගත්තා. සියලු ජ්‍යොතිෂ කාරණා මේවා ඔක්කොම. ඒක පාවිච්චි වුණා එයාගේ මොකද හිර කරගෙනනේ හිටියේ යුදෙව් ජනතාව. එතකොට යම් කිසි විදියකට මොසෙස් කියන්නේ අර මේ ජනතා ඒ කියන්නේ බේරගත්ත මහා වීරවරයෙක් ඒ ඉතිහාසය තුළ. ඒ කියන්නේ තම පීඩිත වෙලා පත් වෙලා හිටපු මිනිස්සුන්ව වහල් බවට පත් වෙලා හිටපු මිසර ජාතිකයන් යටතේ වහල් භාවයට පත් වෙලා හිටපු ඒ යුදා ජාතිකයන්ව බේරගන්න කටයුතු කරපු. ඒ කියන්නේ මේ හෙළයන් සතුව තිබුණා වූ මේ අභිමානය ඒ දේවල් තමයි මේ තුල තියෙන්නේ කියලා මම මේ කියන්නේ. යටත් උනේ නෑ එදා. තේමෙද? එතකොට ඒගොල්ලෝ අර අර ඒගොල්ලන්ගේ අර මේ නාග ගෝත්‍රකේ ඒගොල්ලන්ගේ ඒ පෙන්නන සලකුණු බලන්න සියලු ඒ මිසර ඒ හැම තැනම අර නාගයා. ඒතර මොසෙස් පවා අසනීප වුණ වෙලාවේ ඔහු අර මේ ඔය බේරගෙන ඒ එක්කන් යන ඒ කාන්තාරේ එක්කගෙන යනවනේ අවුරුදු ගාන 40 ගාන. එතකොට ඒ එක්කගෙන යනකොට අසනීප වෙනවා. වසංගත මේ වගේ වසංගත ආපුවාම ඔහුට පණිවිඩය එන්නේ ඉහළින් මේ තමන්ගේ සැරයටිය උස්සන්න කියලා. ඒ සැරයටිය ඊට පස්සේ නායක බවට පත් වෙනවා. පිත්තල සර්පයෙක් බවට පත් වෙනවා. ඒක අල්ලන හැම කෙනාම සනීප වෙනවා. එවැනි දේවල් තිබිලා තියෙනවා. එවැනි දේවල් තියෙනවා. එතකොට මේ අපේ නාග ඇදහිලි එතකොට අපි ඒ නාග ගෝත්‍රිකයන්ගේ කටයුතු මේවා ඉතින් පුරාවිද්‍යාවට බලන්න පුළුවන්. ඒ වගේම තමයි බයිබලයේ තුල අපේ ලංකාව ගැන සඳහන් වෙන්නේ ඔපීර් කියන නමෙන්. ඔය සලමන් රජුරුවන්ගේ මාලිගාව හදන්න මැණික් ඔය සියලු දේවල් මෙහෙන් තමයි මේ අරගෙන ගියා කියලා සඳහන්. ඒ වගේම තමයි ඊට සමීපව දැන් අපි සාහිත්‍ය ගැන ගත්තොත් දැන් අපි දන්නවා දැන් හුණුවටේ කතාව. තර්ඩ් සර්කල් කියලා ඉංග්‍රීසි කතාවක් මේක. ඒක අපි සිංහලට ගන්න ඕන හුණුවටේ කතාව කියලා. ඉතින් ඒකම තියෙනවා මේ සාලමන්ගේ කතාව ඒකම. ඒ කතාවම තියෙනවා. එතකොට හිත උපදේශ කියන පොතේ තියෙනවා අපි ඔය කියන අපේ සිංහලයේ කියන්නේ කට වට කර වැට බැන්දත් කියනවනේ රට කර වැට බැන්දත් කට වට කරන්න ඒවට බඳින්න බෑ කියනවා. ආපදේශ හිත උපදේශ වචන ගොඩක් මේ මේකේ තියෙන දේවල්. ඒ කියන්නේ ඒ තරම් ළඟකම් මේකේ තියෙනවා. පැහැදිලි මේ නෑකම පැහැදිලි මේක ආගම් වුණාට පස්සේ මේවා අපිට මේ බැරියර්ස් දානවානේ. ඒ කියන්නේ රාමු දානවා. අපිට රාමු සහ අපිම හදා ගන්නවා මේ බාධාවල්. මම හිතන්නේ ගුරුතුමා අපිට හැම වෙලාවෙම දෙන උපදේශය තමයි යම්කිසි විදියකට මේ ස්වභාවයේ තියෙන දහම එහෙම නැත්නම් මේ සබා දහම කියන කාරණේ මේ දහම යම්කිසි විදියකට ආගම් විසින් අපිව පාලනය කරන්න තමයි යම්කිසි විදියකට මේ විවිධාකාර වෙනත් දේවල් හදාගෙන මේ අපිව මේ තරමට අමාරුවේ දැම්මේ මේ සමහර ආගම් නේද කියන ප්‍රශ්නෙත් අපි සතුව තියෙනවා. මේක දහම සහ ආගම පටලව ගන්නට එපා නැත්නම් අපි වෙන තැනකට අරගෙන යාවි. සහ මේ ගුරුතුමා මතු කර කාරණේ හරි වටිනවා. මේක ගැඹුරින් සාකච්ඡා කරන්න ඕන දෙයක්. මේ පොඩි වෙලාවක් ඇතුළේ අපිට මේ කතාව කරන්න බෑ සහ ප්‍රශ්න ගොඩක් මතුවෙනවා. දැන් අපි ඊශ්‍රායල සහ පලස්තීන අතර තියෙනා වූ මේ ගැටුම අපිට කොහොමද බලපාන්නේ අපේ නෑකමනේ අපි කතා කරගෙන ආවේ. ගුරුතුමා එතකොට යම් තැනක සඳහන් වෙනවා මේ සක්වලත් එක්ක කෙරෙනා වූ ගණදිනුවක් ගැන ගුරුතුමා අපිට මේ විවිධ තැන්වල අපි කතා කරමින් ආවා. මීට වසර ගණනාවකට පෙර කරපු සාකච්ඡා ඇතුළෙත් අපි මේක ගුරුතුමා අනාවැකි විදියට බල කරලා තියෙනවා. එතකොට මේ වෙමින් තියෙන එහෙම දෙයක්ද මේ විවිධාකාර වූ මැවීම් මේ ඇතුලේ අපිට දකින්න ලැබෙනව නේද? ඔව් මේක මේ අති විශාල හෙළිදරව්වක්. මේක ඉතින් මම සරලව හැකි මේ වෙලාවත් එක්ක ඉත සරලව කියන්න. සරලව මේක ඉතින් අර කිව්වා කියලා මේක වැරදි අර සර්පයාගේ නැට්ටෙන් එහෙම අල්ලගන්න යන්න එපා. මොකද මේ බොහෝ දෙනෙක් එහෙම වෙන ඉතින් ඒක මේක හරි ලෝයසෙමින් කල්පනා දැන් අනාගතයේදී බොහෝ ව්‍යසනයන් ලෝකෙට තියෙන මේක යුගයක උදාවක්. අපි මේක මුලින්දලම කියනවා නව යුගයක උදාවක්. මේ වෙනකොට මේ මොකද මේකේ තුන්වන ලෝක යුද්ධය සහ ආධ්‍යාත්මික යුද්ධය මේකේ බරපතල විදියට මේ දැන් පටන් අරගෙන තියෙනවා. ඉතින් මේ පිළිබඳව මේ කාලයේදී සාගත වසංගත ලෙඩ රෝග යුද්ධ විවිධ
මේකේ විශාල වශයෙන්ම අපි දේ තමයි දැනගන්න ඕන කාරණාව වෙනදට වඩා වෙනදා අපි දකින්නේ මනුෂ්‍යයන් අතර යුද්ධයක්. මේක දැන් මේ වෙන්නේ මනුෂ්‍යයන් අතර විතරක් නෙමෙයි මේ යුද්ධය. මේ යුද්ධයට නොපෙනෙන ශක්තියින් වගේම පිටසක්වල ජීවි සම්බන්ධතාවයකුත් තියෙනවා. ඒකෝට තව ඉදිරියට අද මේ ප්‍රකාශයෙන් තව ඉදිරියට අපිට බලා ගන්න පුළුවන් වෙයි අපේ මේ පියවි ඇස් දෙකෙන්ම පිටසක්වල ජීවීන් සමග අපේ මේට යුද්ධ කරන්න වෙනවා. අවසන් මොහොතවල ඒකේ මේ තාම පටන් ගත්ත විතරයි. ඔබතුමාට ඒක නිශ්චිතවම කියන්න පුළුවන්. ඒක පැහැදිලිවම ඒක වෙනවාම තමයි කියනවා. ඒක වෙනවා. ඒක තමයි මේ වීගෙන යන්නේ. ඉතින් මට දැන් අර කරුණු කාරණා ගොඩාක් තියෙනවා කොහොමද වෙන්නේ මොකද වෙන්නේ ලංකාවයි මේකට සම්බන්ධ වෙන්නේ. අපි දැන් මුලින්දම කියනවා ඇයි අපේ සිද්ධාස්ථාන දූෂිත කරමින් ඒවල විද්‍යුත් උපකරණ කම්පියුටර් උපකරණ ඇයි මේව කරේ. ඒතකොට ඔය දැන් ඔය තියෙන ඇයි වැක්සින් ගහගන්න එපා කියන්නේ. එතකොට මේ මොකද්ද මේ වෙන්නේ කියලා හැම තැනීම පැටලිලා බලන්න මේ මොනවා වෙද්දිත් මිනිස්සු තමන්ගේ යුද උපාය උපක්‍රම ගැන දැන් වැඩියෙන් කල්පනා කරනවා පරීක්ෂා කරනවා. දැන් මේ මුළු ලෝකෙම වසංගත තත්ත්වයේ තියෙද්දි මිනිස්සු යුද්ධ කරනවා. තමන්ගේ යුද ශක්තිය වැඩි කරගන්නවා. මේ ග්‍රහලෝකවලට යානා යවනවා. ඇයි? නෑ මේකේ දැන් මේ යුද්ධයේ ඊට මේ පටන් ගන්න තියෙන ඉතා දරුණු ලෙස මේක පේන්නේ නැහැ. ඉඟි පළ වෙලා තියෙනවා කියන එක ඔබතුමා මේ කියන්නේ. භූමිකම්ප ඒ වගේම විවිධ හිතා ගන්න බැරි වසංගත රෝග. දැන් අපි හිතන් හිටියට අපිට සාමාන්‍ය ජීවිතේ මාසකින් දෙකකින් ගත කරන්න පුළුවන් කියලා ඒක මේ ඇත්තටම හිතලුවක් විතරයි. ඇත්ත තත්ත්වය තමයි අපිට තව අවුරුදු 2-3ක් යනකම් සාමාන්‍ය තත්වයකට එන්න බෑ ලෝකේ තත්වයක් එක ගත්තත්. ඒ කියන්නේ දැවන්ත ව්‍යසන මේ ඉදිරියේදී එන්න තියෙනවා කියලා මම කියන්නේ. ඉදිරියේදී එනවා මේක යුග පෙරලියක්. මේ යුග පෙරලියේදී බල කණ්ඩායම් දෙකක් මේකේ බොහෝ දුරට මේ අයහපත ජය ගැනීම වගේ පෙනෙන්න තියෙනවා. නමුත් අවසානයේදී යහපත ජය ගන්නවා. ඉතින් අයහපත ජය ගන්නකම් අවබෝධ ජීවිතය හරියට අවබෝධ කරගත්ත නැති මිනිස්සු මේකට බිලි වෙනවා. එකක් මානසිකව දැන් අදටම මානසිකව මිනිස්සු දැන් මේකෙන් හෙම්බත් වෙලා ඉන්නේ. මේකනේ තියෙන ලොකුම ප්‍රශ්නේ දැන් මිනිස්සුන්ට. ඒතකොට මිනිස්සු දැන් රටක් විදියට ගත්තත් වෙනම කණ්ඩායම් විදියට ගත්තත් දැන් මේක මේ අවබෝධ කරගන්න බැරි තත්වයකනේ ඉන්නේ. ඒක මේ මිනිස්යන්ගේ වරද්දක් නෙමෙයි. මේක ඇත්තටම මේ දැන් අපි මේක කල් ඇතුව කිව්වා. දැන් වෙනත් අපි නිකන් උදාහරණයකට ගත්තොත් දැන් වෙනත් ආගමික අය කණ්ඩායම් වල අයට විශේෂයෙන් උපදෙස් දීලා තිනවා. දැන් ඔය අපිට දීලා තියෙන වැක්සින් එක ගන්න එපා කියලා. එතකොට දැන් අපි මේක මුල ඉඳලා අපි ප්‍රකාශ කරනවා අපිට ඒක ඕන කෙනෙක් ඉදිරියේ ඇයි කියලා අපිට පුකරන්න පුළුවන්. ඇයි ගන්න එපා කියන්නේ? පැහැදිලි හේතු සාධක අපි ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ එහෙම අරගත්තම ඒ අය ඉදිරියේදී පරීක්ෂා කරන්නම් බවට පත් වෙනවා. අර පිටසක්වල ජීවින් එක ගනුදෙනු කරන අය බවට පත් කරගන්න මහ විශාල දේවල් ගොඩක්. ඉතින් ඇත්තටම අපිට මේ කාල වේලාව මොකද එකින් එක කරන්න අමාරුයි. දැන් නමුත් මේ අපි કૃතිම මම ඒ වචනේ නම් පාවිච්චි කරා මම හිතන්නේ මේ එකේම අපේ YouTube නාලිකාවම કૃතිම වහල් දූෂිත වූ કૃතිම වහල් තාක්ෂණික ජීවියෙක් වහලේ තමයි ඉදිරි අනාගතයේ මේ ලෝකේ වහල්ලු ටිකක් සහ පාලකයෝ ටිකක්. ඒ පාලකයෝ කියලා කියන්නේ රටක් නෙමෙයි. ලෝකෙම තියෙන එක්තරා දුර්දාන්ත සංවිධානයක්. ඒ සංවිධානය තමයි මේ ලෝකේ පාලනය කරන්නේ. ඒ ප්‍රධාන නායකයෙක් මේ පහුගිය කාලේ ඇවිල්ලා ගියා කියලා අපි කිව්වා. ඒ සියලු හෙළිදරව් කරලා ඉවරයි මේ වෙනකොට නේද ගුරුතුමා? එතකොට මේ ලෝකෙට වෙන දේවල් සහ සියලු සැලසුම් ඔවුන් මේ වෙනකොට අර දූෂිත අධිරාජ්‍යවාදයාගේ පැමිණීමටයි ඔවුන් කටයුතු කරන්නේ. ඔවුන් සංවිධානයක් රටක් නෙමෙයි. එතනයි තියෙන ප්‍රශ්නේ. හැම රටකම ඉන්න බලවතුන් ඒ සංවිධානය හැන්ඩල් කරන්නේ. එතන තමයි බරපතල ප්‍රශ්නේ. එතකොට දැන් ඔහු ගැනත් කියලා තියෙන්නේ. දැන් තව ඉදිරියේදී විශාල දේවල් සිද්ධ වෙනවා. එකින් එක මේක වෙන්නේ. ඉතින් අපි පෙර ආතුව අපි බොහෝ දෙනෙක්ට මේ ව්‍යසන වලින් බේරෙන විදිහ සහ මේ දේවල් අපි කියලා තියෙනවා. ඉතින් ඇත්තටම මේක නැවත වතාවක් ආධ්‍යාත්මික ජීවිතය අවබෝධ කරගන්න. මේ තමයි අපිට මේක හරියට වටහා ගන්න පුළුවන්. යුදෙව්වන් සහ අපි අතර තියෙනා වූ මේ නෑකම ගැන අපි තව තැන්වල කතා කරමින් ආවා. අධ්‍යාත්මිකව කොහොමද මේ සම්බන්ධතා ටික කියන කාරණේ ගුරුතුමන් පැහැදිලි කරනවා වගේම
මේ ගැන ගවේෂණය කරන මහාචාර්යවරුන් විද්වතුන් ඕනෑතරම් ඉන්නවා. එතකොට අපි මේ දේවල් හැමතැනකින්ම ඔප්පු සිද්ධ කරගනිමින් එනවා. අපිට කියන්න අවශ්‍ය වෙන්නේ යම්කිසි විදියකට අපේ අභිමානය ගැන අපි හිතන්නට ඕනේ සහ මේ වෙමින් පවතින්නේ මොකක්ද කියන එක අපි තේරුම් ගත යුතුයි. ගුරුතුමනි අවසාන වශයෙන් මම අහනවා දැන් මේ අපි මේ යම්කිසි දෙයක් කියන එක ඇතුලේ මේ අනාවැකි ටික පළ කරන එක ඇතුලේ යම්කිසි විදියකට අනාගතේ එන්නා වූ මේ අභියෝග ටිකට මුහුණ දෙන්නට ගුරුතුමා අවසාන වශයෙන් කිව්වා අධ්‍යාත්මිකව අපි වැඩෙන්නට ඕනේ කියලා. මේක කොහොමද අපි නිවැරදිව තේරුම් ගන්නේ? මේ අධ්‍යාත්මික කියනකොටත් මිනිස්සු හරි බය වෙනවා. මේ යම්කිසි විදියකට මේ සම්මුති සමාජය තුල තියෙනා වූ මේ සියල්ල පැත්තක තියලා ගිහිල්ලා මේ වෙන තැනක වනගත වෙලා භාවනා කරනවා වගේ හැඟීමක් බොහෝ දිනකට එන්නේ. කොහොමද සම්මුතිය තුල ඉන්නේ මේ අධ්‍යාත්මිකව මේක දකිමින්? මේව දැන් ගොඩාක් වෙලාවට අපි මේ නොමග ගිහිල්ලා තියෙනවා ආධ්‍යාත්මික වශයෙන් මේ මාර්ගවල. ඉතින් ඒක ටිකක් අමාරු කාර්යයක්. මේක මොකද්ද මේ නිවැරදි මාර්ගය කියලා ප්‍රථමයෙන් හොයාගන්න එක. ඉතින් අර මේක මොකද අපිට විවිධ බාහිර බලපෑම් වලින් තමයි අපිට විවිධ ආගම් අපි තුලට එන්නේ. ඉතින් අපි අර බොහොම හරි කල්පනාවෙන් ආධ්‍යාත්මිකව විසඳාගත යුතු ප්‍රශ්නයක් මේ මොකද්ද කියන එක. ඉතින් ඒකේට භාවනාවක් වඩන්න ඕනේ. භාවනා නොකර නම් ඉතින් අපි නිකන් ඒක මේ කරන්න බෑ. මොකද ඒ තුලින් තමයි අනාගතය ගැන අපට විශ්වාසයක් තියන්න පුළුවන්. මොකද ධ්‍යාන තුලින් එන ප්‍රඥාවෙන්. අපිට ගොඩාක් වැරදි වෙලා තියෙන්නේ අපි පොතපතෙන් සහ නිකන් මේ වලින් අපි කටයුතු කරපු නිසා. හුදු ස්වභාවයෙන් තොර මේ නිකන් මොනවා හරි કૃතිම දෙයක් දන්න මිනිස්සෙක් තමයි බිහි වෙන්නේ. නමුත් ධ්‍යාන තුලින් ඒ බවුන් අඩලා ධ්‍යාන තුලින් එන ඒ දහමේ ප්‍රඥාව තුලින් එන දේ තමයි නිවැරදි. එතකොට මේ උත්සාහය මේ අර ගැඹුරු දහමට ගිය විදියට කතා කරලා තියෙන සියලු දේ අනිත්‍ය කතා තමයි. නමුත් කාලට ප්‍රථම මේ ලෝකේ යම් විනාශයක් වෙනවද මේවත් ලියවිලා තියෙනවා. යහපත් මිනිස්සුන්ගේ ආගමනෙන් මිනිස්සුන්ගේ සිතුවිලි යහපත් වීමෙන් ධනාත්මක වීමෙන් ඒ තත්වයන් මගහරවලා යහපත් මේ මාර්ගයට ගන්න පුළුවන්. අද පවා මේ ලෝකයේ මේ හරි තරමකට තියෙන මේ යහපත් මිනිසුන්ගේ ක්‍රියාකාරකම් මේ සිතුවිලි ඒ චිත්ත තරංග නිසා. එහෙම නැත්තම් මේක මේ වෙනකොටත් විනාශ වෙලා. ඉතින් මේක අපි ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ අපි වෙනදා වගේ දකින මේ ලෝක යුද්ධයක් නෙමෙයි. මේක පෙනෙන නොපෙනෙන ආධ්‍යාත්මිකත් භෞතිකත් මහ විශාල යුද්ධයක්. ඒකට මැදි වෙලා ඉන්න අපි වෙනදට වඩා ආධ්‍යාත්මිකව බුද්ධිමත් වෙන්න ඕනේ කියන පණිවිඩය තමයි දෙන්න තියෙන්නේ. ඔබට මේ කියන කාරණා වැටහෙනවා නම් යම්කිසි විදියකට අධ්‍යාත්මීය දියුණු කරගන්නට පුළුවන් නම් මේක මහා ගැඹුරු තැනකට යනවනේ. මේ සරලව තමාව අවබෝධ කරගන්න පුළුවන් නම් අපිට පුළුවන් නම් අපි තුලට ගිහිල්ලා මේ මොකක්ද වෙන්නේ? අවට පරිසරයේ සිදුවෙන සියල්ල අපිට මායාවක් කියලා දකින්න පුළුවන් නම් සහ මේ ගවේෂණය නිවැරදි කරගෙන යන්න ඔබට ඕනෑ තරම් කරුණු කාරණා අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ තුල තමයි මේ ප්‍රශ්න දිහා ගන්නටත් වෙන්නේ. අවදානම මොන තරම්ද කියනවා නම් ඒ ගැන යම් කනගාටුවක් අපිට තියෙනවා. සමහර වෙලාවට මේ ඉදිරිපත් කරන කරුණු කාරණා ඔබ වටහා ගන්නේ ඔබේ බුද්ධියේ මට්ටමට. එතනදී වැරදි අර්ථකථන මේවට ලැබෙනවා කියන එක අපිට දැනෙන්නේ පෙරලා අපිට වෙන ප්‍රතිචාරات එක්ක. කොහොමුණත් නිවැරදිව දකින්න කියන කාරණය මතක් කරමින් අපි සූදානම අද සමුගන්නට. ගුරුතුමනි මම හිතන්නේ මේ ඊටාම ගැඹුරින් සාකච්ඡා කළ යුතු කාරණා මේ ඔස්සේ ගොඩාක් තියෙනවා අපිට කතා කරන්න. අපි ඉඩ ලැබෙන විදිහට ඉදිරියේදී කතා කරමු. එහෙමනම් අවසරයි සමුගන්න. ආයුබෝවන්. ආයුබෝවන්. ඔබටත් යහපත් වූ හෙටක් නිරෝගීමත් හෙට දවසක් උදා වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්.